समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स सेयथापि भिक्खवे गिम्हानं पञ्चमे मासे ऊहतं रजो जलं तमेनं महा अकालमेघो ठानसो अन्तर्धापेति वोपसमेति एवमेव को भिक्खवे आनापानसति समाधि भावितो बहुलीकतो संतो चैव पनीतो च असेचन कोच सुखो च विहारो उपपन्नो च पापके अकुशले धम्मे ठानसो अन्तर्धापेति वोपसमेति श्रद्धावंत පින්නතුනි සියලු දෙනාම සෝදානම්ව බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ මේ සීමිත වේලාව ඇතුලේ විසුරුවා හරින මේ පැයට નિયમિત දායකත්ව ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි අද මේ උතුම් ධර්ම දානමය පින්කම ලොව පුරාම විසිරී සිටින ධර්ම ශ්‍රවණයට කැමැති සදහැවතුන් වෙනුවෙන් ධර්ම දානයක් ලෙස විසුරුවා හැරීමේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ කොළඹ 7
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විශ්‍රාමික ගුරු සංගමයේ සමාජික පිරිස විසින් ඒ පින්වන්ත පිරිස අද මුළු මහත් ලෝකයටම උතුම් තථාගත ශ්‍රී මුක බුද්ධ වචනය දන් දෙන අවස්ථාවයි. පින්වත්නි, සියලු දෙනාම ඊ타ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. දේශනාවේ දායකත්වයේ දරන පින්වන්ත ඔබටත් ඔබේ දායකත්වයෙන් ලොව පුරාම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ ඇති කරගෙන, පින්වත්නි, අද මාතෘකා කළේ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායටයි අන්තර්ගත වෙලා පවතින්නේ. සංයුත්ත නිකායේ ආනාපාන සංයුත්තය කියලා වෙනමම සංයුත්තයක් තියෙනවා. සංයුත්තයක් කියන්නේ එකතුවක්, සූත්‍ර එකතුවක්. මේ ආනාපාන සංයුත්තයේ සඳහන් වෙන්නේ ආනාපාන සතිය පිළිබඳව දේශනා කොට වදාළ දේශනාවන්. ඒ ආනාපාන සංයුත්තයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්නතුනේ. සූත්‍ර දේශනාවේ නම අසුභ කියන සූත්‍ර දේශනාවයි. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ආනාපාන කියන සංයුත්තයේ අසුභ කියන සූත්‍ර දේශනාවයි දේශනා කරන්නේ. පින්නතුනේ, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ විශාලා මහනුවර. විශාලා මහනුවර කියන්න හේතුව තමයි, පින්වත්නි, අවස්ථා කීපයකදීම මේ නුවර, මේ නගරය ප්‍රමාණයෙන් විශාල කරලා තියෙනවා. අවස්ථා කීපයකදීම මේ නගරයේ නුවර මේ ප්‍රමාණයෙන් වැඩි කළ නිසා, ප්‍රමාණයෙන් විශාල කළ නිසා මේ නුවරට විශාලා මහනුවර කියලා කියනවා. මේ විශාලා මහනුවර මහා වනය කියලා එකක් තියෙනවා. මේ මහා වනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට විහාරයක් තිබුණා, ගඳකිලියක් තිබුණා. ඒකට කියනවා කූටාගාර ශාලාව කියලා. බුදුරජාණන් වහන්සේ මේ විශාලා මහනුවර මහ වනයේ කූටාගාර ශාලාවේ වැඩ ඉන්න කාලේ, පින්නතුනේ, බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂුන් වහන්සේලාට නොයෙක් ආකාරයෙන් අසුභය පිළිබඳව පින්නතුනේ ධර්ම කතාව කළා. නොයෙක් ආකාරයෙන් අසුභයේ, අසුභ භාවනාවේ ආනිසංස වර්ණනා කරමින් මේ කයේ පවතිනා වූ අසුභ භාවයේ පින්නතුනේ දේශනා කරන්නට යෙදුනා. මේ අසුභ භාවනාව කියලා කියන්නේ, පින්වත්නි, මුළුමනින්ම විදර්ශනා භාවනාවක්. මේ අසුභ භාවනාව සතර කර්මස්ථානයන්ගෙන් එකක්. සතර කර්මස්ථානයන්ගෙන් එකක්. එහෙමත් නැත්නම් සතර ආරක්ෂක භාවනාවන්ගෙන් එකක්. ආරක්ෂක භාවනාවන් හතරක් තියෙනවනේ. ඒවට කියනවා චතුරාර්යකා භාවනා කියලා. මොනවද ඒ? බුද්ධානුස්සති මෙත්තාච, අසුභං මරණස්සති ඉති ඉමා චතුරාර්යකා බික්ඛු භාවෙය්‍ය සීලවා. පළවෙනිම භාවනාව තමයි බුද්ධානුස්සති
බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය වඩන්නේ ඇයි? ශ්‍රද්ධාව මනාව පිහිටුවා ගැනීම සඳහා. දෙවෙනි භාවනාව මෙත්තාච මෛත්‍රිය. මෛත්‍රිය වැඩීමෙන් කුමක්ද කරන්නේ? ද්වේෂ නැමැති අකුසල මූලය ප්‍රහාණය කරනවා. ඊළඟට අසුභං අසුභය අසුභ භාවනාව. අසුභය වැඩීමෙන් කුමක්ද කරන්නේ? රාගය ප්‍රහාණය කරනවා. ඊළඟට මරණස්සති මරණ සති භාවනාව. එයින් මෝහය ප්‍රහාණය කරනවා. එතකොට රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය කළොත් එතන කුමක් වේද කියලා ඇහුවොත් රාගක්ඛයෝ නිබ්බානං දෝසක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. රාගේ ප්‍රහාණය කිරීම, ද්වේෂයේ ප්‍රහාණය කිරීම, මෝහය ප්‍රහාණය කිරීම නිර්වාණයයි. එහෙනම් රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කිරීම නිවන නම් එකී නිවන් මගට බැස ගැනීමට ශ්‍රද්ධාව වුවමනයි. ඒ ශ්‍රද්ධාව සැකසීමටයි බුද්ධානුස්සතිය. දුරු කළ යුත්තේ රාග, දෝෂ, මෝහ. ඒ රාගේ දුරු කිරීමට අසුභයත්, ද්වේෂයේ දුරු කිරීමට මෛත්‍රියත්, මෝහය දුරු කිරීමට මරණ සතියත් කියන මේ භාවනා කර්මස්ථානයන් වඩනවා. අන්න ඒකයි කිව්වේ චතුරාර්යකා භාවනා කියලා. යම් තාක් වූ කෙලෙස් සතුරෝ වෙද්ද ඒ තාක් වූ කෙලෙස් සතුරන්ට හසු නොවි ඒ තාක් කෙලෙස් සතුරන්ගේ ප්‍රහාරයන්ගෙන් බේරිලා රැකිලා ඉන්න තියෙන ආරක්ෂක භාවනාවන් 4 තමයි පින්නතුනේ මේ කියන චතුරාර්යකා භාවනා කියලා කියන්නේ. දැන් මේ චතුරාර්යකා භාවනාවන්ගෙන් එකක් තමයි පින්නතුනේ අසුභ භාවනාව කියලා කියන්නේ. මේ අසුභ භාවනාව පටික්ඛූල මනසිකාර හැටියටත් කෙරෙනවා. ඒ වගේම පින්නතුනේ නවසීවසික දස අසුභාදී වශයෙන් පින්නතුනේ එසේද අසුභානුස්සතිය කියන එක වැඩෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාලයේ නොඑක් ආකාරයෙන් පින්නතුනේ මේ අසුභය පිළිබඳව දේශනා කළා. අසුභය පිළිබඳව දේශනා කරලා තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් කාලයක් විවේක සුවයෙන් වැඩ ඉන්න කැමති. ඒ නිසා මම වනයේට යනවා මාස භාගයකට. ඒ කියන්නේ දවස් 15කට. ඒ මාස භාගය ඇතුලේ, ඒ අඩ මාසයේ ඇතුලේ පිණ්ඩපාතයක් අරගෙන එන භික්ෂුවක් ඇර වෙනත් කිසි කෙනෙක් පැමිණෙන්න එපා කිව්වා. එතකොට බලන්න, පිණ්ඩපාතේ අරගෙන එන භික්ෂුවක් ඇර පින්වත්නි වෙනත් කිසි කෙනෙක් පැමිණෙන්න එපා කිව්වා. දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ හුදකලා වෙලා වෙන් වෙලා විවේක සුවයෙන් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න දවසකට වාරයක් වඩින්නේ එදා පිණ්ඩපාතේ රැගෙන යන භික්ෂුව පමණයි. වෙන කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිසෙන් වෙන් වෙලා. මේ කාලේ බුදුරජාණන් වහන්සේ දැන් අසුභ කතාව, එහෙමත් නැත්නම් මේ අසුභය පිළිබඳව, ජීවිතයේ පවතින අසුභ තත්වයේ පිළිබඳව වගේම අසුභ භාවනා වැඩිම වශයෙන් පින්වත්නි ආනිසංසත් කියලායි බුදුරජාණන් වහන්සේ වැඩියේ. මේ කාලේ මෙසේ අසුභය වඩන භික්ෂූන්ට පින්නතුනේ මේ ජීවිතය කියන එක ගැන මහ ලැජ්ජාවක් ඇති වුණා. මේ දරණ කය මොන තරම්නම් පිළිකුල් කටයුතු එකක්ද? මේ දරණ කය මොන තරම්නම් අසුභ දෙයක්ද?
මේ නොයෙක් කුණප කොට්ටාසයන්ගෙන් ගැවසිච්ච නොයෙක් පණු විශේෂයන්ගෙන් පිරිච්ච එකක් නෙමේක. මේ ශරීරය ඇසුරු කර ගනිමින් පින්නතුනේ 80 කුලයක පණුව ගැවසෙනවා. 80 කුලයක පණුව. යම් වෙලාවක පින්නතුනේ මේ කය මරණයට පත්වීමත් එක්ක දිරපු දරකඩ වගේ බිම වැටෙනවද? එදා ඉඳන් මේ කය පින්නතුනේ මොන තරම්නම් විපරීතයන්ට පත් වෙනවද? පින්වත්නි, ප්‍රාණවත්ව තියෙන කාලයේත් පින්නතුනේ නොඑක ආකාර අසුචීන්ගෙන් මේ ශරීරේ වැහෙනවා. දොරවල් 9ක් තියෙනවා. මේ දොරවල් 9න්ම පින්නතුනේ එළියට වැහෙන්නේ අසුචිමනේ. කිසිම තැනකින් පින්නතුනේ ප්‍රියමනාප සුගන්ධවත් දෙයක් එළියට නික්මෙනවද? කිසිම තැනකින් නැහැ. මොන තරම්නම් පින්නතුනේ ධනවතෙක් වුණත්, මොන තරම් පින්නතුනේ රූමත් කෙනෙක් වුණත්, මොන තරම් නිලතල නම්බු නාම තියෙන කෙනෙක් වුණත්, කාගේ වුණත් නවදොරකින් එළියට නික්මෙන්නේ පින්නතුනේ අනුන්ට තබා තමන්ටවත් ඊටාම අප්‍රිය අමනාප පිළිකුල් කටයුතු අසුචියක්මයි. තමන්ට ප්‍රිය දෙයක් හැටියට නික්මෙන්නේ තමන්ගේම කුමන දොරින්ද කියලා බැලුවොත් එහෙම තමන්ගේම පින්නතුනේ නවදොරින් එකක්වත් නැහැ තමන්ට ප්‍රිය දෙයක් උපද්දවන, ප්‍රිය දෙයක් වැස්සෙන. දොරවල් 9න්ම වැగిරෙන තරමක් වැగిරෙන්නේ පින්නතුනේ අන්ත පිළිකුල් කටයුතු අසුචියක්මයි. ඇයි එහෙම වැగిරෙන්නේ? වැగిරෙන්නේ පින්නතුනේ මුළු මහත් ශරීරයේම පින්නතුනේ පිරීලා තියෙන්නේ අසුචියෙන්ම නිසා. පිළිකුල් කටයුතු දෙයින්ම නිසා. දුර්ගන්ධවත් දෙයින්ම නිසා. ඒකමනේ පින්නතුනේ ඒ දොරටු වලින් එවන් වූම දේවල් පින්නතුනේ නික්මෙන් එළියට වැස්සෙන්නේ. ඉතින් එවන් වූ ශරීරයක් පින්නතුනේ මරණයට පත් වුණාට පස්සේ මරණයට පත් වුණාම පින්නතුනේ මේ ශරීරයේ ඉදිමෙන්න පටන් ගන්නවා. විනීලක විපුබ්බක ආදී වශයෙන් දේශනාවේ පෙන්නනවා පින්නතුනේ දවස් කිහිපයක් යනකොට පින්නතුනේ නිල් පාට වෙලා පින්නත් මේ ශරීරයේ ඉදිමෙනවා. ලේ අධික ස්ථාන පින්නතුනේ කළු පැහැයට පින්වත්නි පත්වෙමින් පින්නතුනේ මේක නිල් පාටට හැරෙනවා. ඒ වගේම තව දවස් කීපයක් යනකොට පින්නතුනේ මේක හොඳටම ඉදිමෙන්න පටන් ගන්නවා. සරව ඕජාව පින්නතුනේ ඒ තැන් වලින් එළියට වැగిරෙන්න පටන් ගන්නවා. ශරීරාභ්‍යන්තරයේ ඉඳපු 80 කුලයක පණුවෝ කටින් නාසයෙන් කන් වලින් ඇස් වලින් හැම තැනකින්ම පින්නතුනේ එළියට නික්මෙන්න පුළුවන් හැම තැනකින්ම ඒ පින්වත්නි පණුවෝ එළියට නික්මෙන්න පටන් ගන්නවා. මේ සංදි වලින් මේ කය කෑලි වලට ගැලවිලා යනවා. මේ මලකඳ එළිය තිබුණොත් කපුටෝ හිවල්ලු බල්ලු වගේ සත්තු ඒ කෑලි ඒ තැන්වල ඇද පින්නතුනේ කන්න පටන් ගන්නවා. ඒ තරම් නිස්සාර අසුභ වූ කයක් පින්නතුනේ ඔබත් මමත් මේ පරිහරණය කරමින් ඉන්න එකයි කිව්වේ මේ කය කර්ම විපාකයක් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ විදියට අසුභය පිළිබඳව දේශනා කරලයි වැඩියේ. දැන් මේ කාලේ භික්ෂුන් වහන්සේලාට මේ අසුභය පින්වත්නි වඩනකොට ජීවිතය ගැන හොඳටම කලකිරුණා. මේ ජීවිතය මේ කය මොන තරම්නම් පිළිකුල් කටයුතු අසුභ කටයුතු දෙයක්ද කියලා පින්වත්නි මේ දරණ කය පිළිබඳව මහ පුදුම විදිහේ ලැජ්ජාවකටපත් වුණා. ලැජ්ජාවකටපත් වෙලා මොකද කළේ පින්නතුනේ එකිනෙකාත් පින්වත්නි තමන් විසින්ම ජීවිතේ තොර කරගන්න පටන් ගත්තා. තවත් පිරිසක් පින්නතුනේ වෙන අය ලවා පින්නතුනේ ජීවිතේ තොර කරගන්න කටයුතු කළා. අවි ආයුධ අරගෙන ජීවිත තොර කරගත්තා.
අතීතයේ පින්නතුනේ නොඑක් දඩයම් ආදිය කරපු මුව ආදිය මරපු අය පැවිදි වෙලා හිටියනේ. ඒ අයට කිව්වනේ මාව මරන්න. මේ ජීවිතයේ බොහෝම පිළිකුල් කටයුතු එකක්, බොහෝම දුක්ඛිත එකක්. එදා නොඑක් මුග්‍ර පක්ෂීන් මැරුවා වගේ මාවත් මරන්න. සමහර තැන්වලදී අර භික්ෂුව කියනවා නෑ මට නම් ඒක කරන්න බෑ, මට ඔබ වහන්සලා මරන්න බෑ. ඒ වෙලාවේ ඒ අනික් ස්වාමීන් වහන්සලා මොකද්ද කිව්වේ? මාව මැරුවොත් එහෙම මට තියෙන පාත්‍ර සිවුරු එහෙමත් ඔබ වහන්සේට අයිති වෙනවනේ. ඒ නිසා මං අපවත් වුණාට පස්සේ මගේ පාත්‍ර සිවුරුත් ඔබ වහන්සේම ගන්න. ඒ කරලා මාව මරන්න කිව්වා. එදා ඒ පාත්‍ර සිවුරු වලට ආසාව ඇති කරගත්තු භික්ෂූන් ජීවිතේ කෙලවර කරන්න කියලා කිව්වේ භික්ෂූන්ව ඝාතනය කළා. පේනවා නේද පින්වත්නි? ලාභ සත්කාරයට අසු වෙච්ච තැන පින්වතුනේ නොකලා වූ අකුසල් පවා කරන්න අපේ හිත පෙරලෙන්න පුළුවන්. ලාභ සත්කාරයට යට වූ තැන, මේ හිත අසූ තැන, මෙතෙක් නොකලා වූ අකුසලයක් උනත් පින්නතුනේ කරන්න අපේ හිත පෙරලෙන්න පුළුවන්. ඒක තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ නොකල අකුසල් නොකරම ඉඳීම සඳහා වීරයක් කරන්න ඕන කියලා. පින්වත්නි, දැන් මේ කාලය ඇතුළත දවසකට ස්වාමින් වහන්සේලා 19කුත් ජීවිත තොර කරගන්න අවස්ථා තිබුණා. තවත් දවස්වලට ස්වාමීන් වහන්සේලා 29කුත් ජීවිත තොර කරගත්තා. තවත් ඇතැම් සමහර දවස්වල ස්වාමීන් වහන්සේලා 39ක් පමණ ජීවිත තොර කරගත්තු අවස්ථාවක් තිබුණා. මේ වගේ පින්නතුනේ නොයෙකුත් ප්‍රමාණ වලින් බොහෝ භික්ෂුන් වහන්සේලා ජීවිත තොර කරගන්න පටන් ගත්තා. දැන් මාස භාගයක් ගත වෙච්ච තැන සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර විවේක සුවයෙන් නැගිටලා පින්නතුනේ ආපහු වාරයක් කූටාගාර ශාලාවට වැඩියා. වැඩම කරලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, ආනන්ද කුමක් නිසාද මේ භික්ෂූන් අඩු වෙලා වගේ පේන්නේ? මේ භික්ෂූන් තුනී වෙලා වගේ ඉන්නේ, මීට වඩා බොහෝ භික්ෂූන් හිටියනේ. කුමක් නිසාද මේ භික්ෂූන් තුනී වෙලා වගේ පේන්නේ, අඩු වෙලා වගේ පේන්නේ කියලා හුවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ වදාලා, ස්වාමීනි අඩු නොවෙන්නේ කොහොමද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ නොඑක ආකාරයෙන් අසුභය පිළිබඳව දේශනා කළා. නොඑක ආකාරයෙන් අසුභ භාවනාව වර්ණනා කළා. නොඑක ආකාරයෙන් ජීවිතේ පවතින අසුභය විස්තර කළා. ස්වාමීනි ජීවිතේ ගැන කලකිරිච්ච, ජීවිතේ ගැන ලැජ්ජාවට පත්වෙච්ච භික්ෂූන් ජීවිත තොර කරගන්න පටන් ගත්තා. ඇතැම් දිනකට ජීවිත 10ක් විතර තොර කරගත්තා. තවත් ඇතැම් දිනවලට ජීවිත 20ක් විතර තොර කරගත්තු අවස්ථාවක් තියෙනවා. ස්වාමීනි තවත් දවස්වලට දිනකට ජීවිත 30ක් පමණ නැති කරගත්තු අවස්ථාවක් තියෙනවා. ස්වාමීනි භික්ෂූන්ට සියලු කෙලෙස් නසලා අරහත්වයට පත්වෙන්නට පුළුවනි නම් එසේ අරහත්වයට පත්වීම පිණිස වෙනත් ක්‍රමයක් ඔබ වහන්සේ අපිට දේශනා කරන සේක්වා කියලා ආනන්ද හාමුදුරුවෝ වැඳලා ඉල්ලුවා. දැන් පින්වත්නි, කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරුවක්ඥ නෙවෙයිද? උන්වහන්සේ මේ අවවාදේ කරලා අර හුදකලා වුණාට පස්සේ භික්ෂූන් මේ විදිහට ජීවිත තොර කරගන්න බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද?
එසේ දැක්කේ නැත්නම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධද කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්නතුනේ මේක දේශනාවේ විස්තර කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දන්නවා ඊ타මත් හොඳින් කොතනක හිටියත් ධර්මයේ පිළිපැද්දත් නොපැද්දත් කොතනක හිටියත් මේ විදිහට මේ ස්වාමින් වහන්සේලා ජීවිත තොර කරගන්න බව තමන් විසින්ම හෝ ඇයි කර්ම විපාකයක්. පෙර පින්නතුනේ මේ 500ක් පමණ භික්ෂුන් වහන්සේලා එක්තරා වැදිගම්මානයක වාසය කළා. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ දඩයම් ආදී කරමින්. මේ 500 දෙනෙක් පමණ වූ පිරිස පින්නතුනේ එදා එක්තරා වන ප්‍රදේශයක් තිබුණා පින්නතුනේ. මේ මුළු වනයේම වට වෙන විදිහට පින්නතුනේ දැල්ලෙලුවා. මේ මුළු පින්වත්නි වනයම වට වෙන විදිහට දැල්ලෙලලා එක පැත්තකින් පින්නතුනේ මෘග පක්ෂීන් එලවන්න පටන් ගත්තා. ඒ එලවනකොට දුවන මෘග පක්ෂීන් අවසානයේදී පින්නතුනේ කොහෙන් හරි අර දැලට පැටලුණා. වට කරලා දැල් දාලා මේ සතුන් ග්‍රහණයට අරගෙන මැරුවා. එසේ මරලා අනුභවයට ගත්ත කොටසක් විකිනුවා. අන්න ඒ කර්මය පින්නතුනේ නිරයේ දුක් දීලා වෙනත් අන්ත දුක් දීලා පින්නතුනේ අර අකුසල කර්ම ශක්තිය බලහීන වුණාට පස්සේ පින්නතුනේ මේ විදිහට මේ මනුස්ස ලෝකෙට ආවේ. දැන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ විදිහට පැවිදි වුණා වුණත් අර කර්ම විපාකයේ විපාක දෙන්න තියෙනවා ඉතිරි කොටස හරි. බලවත් විදිහට විපාක දෙන්නට නැතත් ඉතිරිය විපාක දෙන්න තියෙනවා. ඒ විපාකය පින්වතුනේ තථාගත බුදුරජාණන් වහන්සේටවත් වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ හුදකලා වුණා. කුමක් නිසාද? මේ භික්ෂූන් කොහොමද දැන් එකිනෙකා මරා ගන්නවා? තමා විසින්ම හෝ තමන්ගේ ජීවිතේ නැති කර ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මේවා දැන මේවා දැක වැඩ හිටියොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔන්න සරුවක්ඥයන් වහන්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ තරම් විපතකට මුහුණ දීලා ඒ කිසිම කෙනෙක් රැකගන්නේ නැහැ. ඒ කිසිම කෙනෙක් බේරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට මේ විදිහට චෝදනා කරලා ඒ චෝදනා කරන විශාල පිරිසකුත් පින්නතුනේ නිරේ උත්පත්තිය ලබනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වනගත වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ නැති අවස්ථාවකදී මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. එවිට ලෝකයා හිතන්නේ බුදුරජාණන් වහන්සේ හිටියානම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ හිටියානම් ඒත් පින්නතුනේ මේ කර්ම වේගය වෙනස් කරන්න බෑ. මේ කර්ම විපාකේ අනික් පැත්ත හරවන්න බෑ. එහෙත් අර මිනිසුන්ද පින්නතුනේ නොඑක ආකාරයෙන් වචන පාවිච්චි කරලා අකුසල් කරගන්න පුළුවන් වන නිසා ඒ ගැන සලකලා බුදුරජාණන් වහන්සේ පිරිසෙන් වෙන් වෙලා වැඩියා පින්නතුනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේ සියලු දෙනාම ජීවිතේ කෙලවර කරගත්තේ අසුභ භාවනාව ගැන දේශනා කළ නිසා.
වෙනත් භාවනා කර්මස්ථානයක් දුන්නා නම් උන්වහන්සේලා ජීවිත කෙලවර කරගන්නේ නැහැ කියලා කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවන්. නෑ පින්නතුනේ, එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයට අසු වෙනවා. කුමන භාවනා කර්මස්ථානයක් දුන්නත් මොනවා කරමින් හිටියත් ඒ කාන්ත කොට එකිනෙකා විසින් මරා ගන්නවා. එකිනෙකා විසින් ජීවිතේ තොර කරගන්නවා. එසේත් බැරි වුණොත් එහෙම තමා විසින්ම තමන්ගේ ජීවිතේ තොර කරගන්නවා. නමුත් කිසිත් රැකවරණයක් හදාගන්නේ නැතිව කිසිම ආකාරයකින් පින්නතුනේ වඩන ලද ගුණයක් සීලයක් ධර්මයක් නැතිව ජීවිතයක් කෙලවර කරන එකට වඩා අසුබ භාවනා කර්මස්ථානයක් වඩමින් ඉඳලා ජීවිතේ කෙලවර කළොත් ඒ ශ්‍රාවකයන්ට ඒක මහා උපකාරයක් වෙනවා කියලා දන්න නිසාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනේ හුදකලාව වඩින්නට పూర్වයේහි අසුබ භාවනා කර්මස්ථානයේ දුන්නා. පින්වත්නි, විට ඒ භික්ෂූන් පින්වත්නි ජීවිතේ කෙලවර කරගන්නේ මේ කිසිවක් කෙරෙහි අපේක්ෂාවක් තබාගෙන නෙමෙයි. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ කාරණේදීත් බැලුවේ ඒ භික්ෂුන් වහන්සේලාට කෙසේද රැකවරණයක් හදන්නේ, කෙසේද ධර්මයෙන් යම් පිළිසරණක් හදන්නේ කියලා. බලන්න, තමන් වහන්සේ වැඩියට පසුවත් උන්වහන්සේලා කිසිත් ගුණ විශේෂයක් ලබන්නේ නැතිව අකුසල සිතිවිලි වලින්ම ජීවිතේ කෙලවර කරගයි කියලයි බුදුරජාණන් වහන්සේ අසුබ භාවනා කර්මස්ථානයේදීලා පින්වත්නි උන්වහන්සේ උදකලා වුණේ. පින්වත්නි, දැන් ආනන්ද හාමුදුරුවන්ටත් හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ අසුබ භාවනා කර්මස්ථානයේ දුන්න නිසයි උන්වහන්සේලා ජීවිත තොර කරගත්තේ කියලා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා එය එසේ නෙවෙයි. අසුබ භාවනා කර්මස්ථානයේ දුන්නද නොදුන්නද ඒ අය ජීවිත කෙලවර කරගන්නවා. ඒ අය ජීවිත තොර කරගන්නවා. තමා විසින් හෝ ජීවිතේ තොර කරගන්නවා. එහෙත් අසුබ භාවනාව වැඩිමෙන් ඒ ජීවිතේ කෙලවරට පත්වෙන වෙලාවේදී මහත් වූ වගනා ආනිසංසයක් උපද්දවගත්ත මේ සංසාරේ දුක්සහිත භවයේ කෙරෙහි නොවැල්මක් හදාගන්න ඒ උපකාර වුණා. උපකාර පිණිස පවතින ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවට පස්සේ භික්ෂු පිරිස මොකද තුනී වෙලා කියලා ආනන්ද හාමුදුරුවෝ දාලා ඒක එහෙම තමයි. ස්වාමීනි, ඔබ වහන්සේ අසුබ කතාව දේශනා කරලා වැඩියට පස්සේ ඇතැම් දිනවල 19කුත් ජීවිතේ තොර කරගත්තා. තවත් දවස්වල 29ක් ජීවිත තොර කරගත්තු අවස්ථා තියෙනවා. තවත් දවස්වල 39ක් පමණ ජීවිතේ තොර කර ගැනීමට යෙදුණා. ඒ නිසා ස්වාමීනි, මේ භික්ෂූන්ට සියලු කෙලෙස් නසාලීමෙන් ලබන්නා වූ උතුම් අරහත් ඵලයේ පිණිස වෙනත් ක්‍රමයක් වෙනත් ප්‍රතිපදාවක් තියෙනවා නම් ස්වාමීනි එය දේශනා කරන සේක්වා කියලා දේශනා කරන්නට යෙදුණා. අන්නේ වෙලාවේ ආනන්ද හාමුදුරන්ගේ ඉල්ලීම පරිද්දෙන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දය එසේ වී නම් ආනාපාන සතිය වඩන්න කිව්වා. ඔන්න පින්වත්නි, අර කර්ම විපාකයේ ශේෂ වෙච්ච තැන බුදුරජාණන් වහන්සේ අසුබ භාවනා කර්මස්ථානයෙන් මුදවල පින්නතුනේ ආනාපාන සති සමාධිය වැඩිම කෙරෙහි අපේ හිත් පවත්වන්නට යෙදුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ
දේශනා කරනවා ආනන්ද මේ ආනාපාන සතිය වඩනවා නම් මේ ආනාපාන සතිය බොහෝ කොට වඩනවා නම් ඒ බහුල වශයෙන් බොහෝ කොට වඩන ලද්දා වූ මේ ආනාපාන සතිය uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ ඨානසෝ අන්තරදාපේති උපදින අකුසල ධර්මයෝ ඒ උපදින තැනම අතුරුදන් කරනවා කිව්වා. ඒ වගේම මේ වඩන ලද ආනාපාන සතිය ඊටාම ප්‍රණීතයි කිව්වා. ඊටාම සැපදායකයි කිව්වා. ඊටාම සැපදායකයි. ඊටාම ප්‍රණීතයි. උපදින්නා වූ පාප ධර්මයෝ ඒ උපදින තරම දුරු වෙනවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට එදා කර්මස්ථානයේ දුන්නා ආනාපාන සති භාවනාව හැටියට. පින්වත්නි, මෙසේ මේ ආනාපාන සතිය යම් කිසි කෙනෙක් වඩනවා නම් ඒ වඩන ලද්දා වූ ආනාපාන සතිය ඇතුළේ පින්නතුනේ සතර සතිපට්ඨානයම වැඩෙන ක්‍රමයක් දේශනාවි විස්තර කරනවා. පින්වත්නි, ආනාපාන සතිය අයිති සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවටයි. එකී ආනාපාන සතිය තුල සතර සතිපට්ඨානයම වැඩිවීමට ලක් වෙන ක්‍රමයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පින්වත්නි, එසේනම් ආනාපාන සතිය කියන්නේ ඊටාම ප්‍රණීත වූ සුවදායක භාවනා කර්මස්ථානයක්. පින්වත්නි, මේ ආනාපාන සතිය සමත විදර්ශනා දෙකම ඇතුළත් වන්නා වූ සූත්‍ර දේශනාවක්, ඇතුළත් වන්නා වූ භාවනා කර්මස්ථානයක්. යමෙක් පින්වත්නි ආනාපාන සතිය වඩනවා නම් ඒ තුල සමතයත් විදර්ශනාවත් දෙකම වැඩෙනවා. පින්වත්නි, යම් කිසි කෙනෙක් ආනාපාන සති භාවනාව වඩනවා නම් පින්වත්නි ඒ ආනාපාන සතිය වඩන්නා වූ ශ්‍රාවකයා අවසන එකක් පින්වත්නි මේ ධර්මයේ පවතින යථා ස්වභාවය, එහෙමත් නැත්නම් මේ සියල්ලේ පවතිනා වූ යථා ස්වභාවය අවබෝධ කරනවා. ඒක පින්වත්නි සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරනවා. ආනාපාන පබ්බ කියන කොටසේ පින්වත්නි යමෙක් ආනාපාන සතිය වඩනවද, එසේ වඩන ලද ආනාපාන සතිය අවසානයේදී අන්නේ යෝගාවචරයා අවබෝධ කරනවා දෙයක්. මොකක්ද ඒ අවබෝධ කරන්නේ? අත්ති කායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. අත්ති කායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. කයක් පමණක් ඇත, සත්වයෙක් පුද්ගලයෙක් නැත කියලා පින්වත්නි ඔන්න සිහිය පවත් ඇති කරගන්නවා. අවබෝධයට පැමිණෙනවා. මොකක්ද අවබෝධ වෙන්නේ, වැටහෙන්නේ? ඔන්න මේ යෝගාවචරය දකිනවා කයක් පමණක් ඇත, සත්වයෙක් පුද්ගලයෙක් නැත කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කයක් පමණක් ඇත කියලා කිව්වම මේ කය කියලා එකක් තියෙනවද කියලා. මේ ආනාපාන සතිය කියන කොටසෙදි පින්නතුනේ මේ දක්වන්නේ මේ මව්පියන් නිසා හටගත්තු බත් කවලා පාන් කවලා නාවල කියලා පිරිසිදු කළ යුතු කරජකාය පිළිබඳව නෙවෙයි පින්නොත්නේ. මෙතන කය කියලා කියන පින්නොත්නි ආශ්වාස ප්‍රශ්වාස කය. මේකට කියනවා පින්නොත්නි වායෝ කය කියලා. වායෝ කය.
එතකොට මෙන්න මේ ආශ්වාස ප්‍රශ්වාසයේ පමණක් ඇත සත්වයේ පුද්ගලයෙක් නැත කියන අවබෝධයට පැමිණෙනවා පින්නතුනේ මේ ආනාපාන සතියේ වැඩිම හේතුවෙන්. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියලා එකක් විතරයි සැබවින්ම තියෙන්නේ. අත්ති කායෝති වා 50 සතිපච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය. ඉතිරි කුසල මගඵල සම්පාදනයේ සඳහා උවමනා කරන්නා වූ ඥානය පින්වත්නි පිණිස දැන් මේ වඩන ලද ආනාපාන සතිය උපකාර වෙනවා. අනිස්සිතෝච විහෙරති. අනිස්සිතෝච විහෙරති කියලා කියන පින්වත්නි මේ ආනාපාන සතිය වඩන ලද බොහෝසෙයින් වඩන ලද ආනාපාන සති සමාධිය උපද්දවගත්තු මේ ශ්‍රාවකයා අනිස්සිතෝච විහෙරති කිසිම දෙයක් පින්වත්නි තණ්හා මාන වශයෙන් පින්වත්නි අරගෙන පරාමර්ශණය කරන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨි වශයෙන් පරාමර්ශණය කරන්නේ නැහැ. ඒ වගේම පින්නතුනේ නච කිංචි ලෝකේ උපාධියති. මේ ලෝකේ කිසි දෙයක් පින්නතුනේ මම මගේ කියලා උපාදානය කරගන්නෙත් නැහැ. මෙන්න මේ විදිහට ආනාපාන සති වඩන්නා වූ ආනාපාන සතිය සපුරන්නා වූ ශ්‍රාවකයා පින්වත්නි ඵල සාධනය කරගන්නවා. අවබෝධ කරනවා ආශ්වාස ප්‍රශ්වාස පමණක් ඇත සත්වයේ පුද්ගලයෙක් නැති කියලා. ඒ වගේම ඉතිරි කුසල් මගඵල සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය ඥානයේ පිණිස පවතිනවා. ඒ වගේම අනිශ්චිතෝච විහෙරති. අපේක්ෂාවන්ගෙන් තොරව තණ්හා මාන වශයෙන් ගැනීමකින් තොරව වාසය කරනවා. නච කිංචි ලෝකේ උපාදීයති. ලොවෙහි කිසිම දෙයක් පින්නතුනේ උපාදානය කරගන්නේ නැහැ. මම මගේ කියලා දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ. දැන් ඊළඟ කාරණය පින්වත්නි මෙතනදී ආනාපාන සතිය කියලා කියන්නේ සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. දැන් බලන්න මේ ආනාපාන සතිය පිළිබඳව දේශනා කරද්දී පින්වත්නි යම් කිසි භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි යම් ශ්‍රාවකෙක් අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති ආදී විදිහට සඳහන් වෙන අයුරින් යම් ශ්‍රාවකෙක් පින්වත්නි යම් ශ්‍රාවකෙක් අරණ්‍යයකට ගියා වේවා ශූන්‍යාගාරයකට ගියා වේවා වෘක්ෂ මූලයකට ගියා වේවා එයින් කියන්නේ ආනාපාන සතිය වඩන්න නම් වනගත විය යුතුමයි කියන එක නෙවෙයි. මේ ආනාපාන සතිය වඩන්න නම් වෘක්ෂ මූලයකටම යා යුතුයි කියන එකම නෙමෙයි. මනාව සිහිය පවත්වමින් පින්නතුනේ නීවරණ බැහැර කරමින් මනාව මේ භාවනා කර්මස්ථානයේ මනසට නගන්න නම් පින්නතුනේ ඒකාන්ත වශයෙන්ම මේ ශ්‍රාවකයාට පින්වත්නි මනාව වූ ආකාරයෙන් තිබිය යුතු කාරණය තමයි බාහිර පරිසර සාධකේ. ගෝසාව පිරිච්ච අවුල් සහගත වෙච්ච තැනක පින්නතුනේ මේ කර්මස්ථානයේ සපුරන්න බෑ. එතකොට රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ආදී විදිහට කිව්වේ අන්න ඒ වටපිටාව පරිසරය සකසා ගැනීමයි. එය සකස් වීමෙන් පස්සේ නිසීදති පල්ලංකං ආභුජිත්වා පින්වත්නි නිසීදනය එළලා පල්ලංකං ආභුජිත්වා පලක් බැඳගෙන වාඩි වෙලා උජුං කායං පනිදාය
ඍජු කයක් තියාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පූර්ණ සිහිය උපද්දවාගෙනයි පින්නතුනේ කටයුතු කරන්නේ. එසේ වෘක්ෂ මූලයක හරි ශුන්‍යාගාරයක හරි අරණ්‍යයකට හරි ගිහිල්ලා ඍජු කය තියාගෙන පළක් බැඳගෙන නිසීදනයක වාඩි වෙලා ඍජු කයක් තියාගෙන පින්වත්නි ඍජු කයක් තබාගෙන යම්කිසි ශ්‍රාවකෙක් මේ කර්මස්ථානය ආරම්භ කරනවා නම් මනා සිහියෙන්ම ආශ්වාස කරනවා. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පූර්ණ සිහිය උපද්දවා ගන්නවා. මනාකොට පළමුව පූර්ණ සිහිය උපද්දවාගෙන උපදවාගත්තු පූර්ණ සිහිය පවත්වමින් සතෝව අස්ස සති ඒ සිහියෙන්ම යුක්තව ආශ්වාස කරනවා. සතෝව පස්ස සති සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා. මේකෙන් කියන්නේ හිතලා හුස්ම ගන්නවා හිතලා හුස්ම පිට කරනවා කියන එක නෙවෙයි. ගන්න හුස්මත් හෙලන හුස්මත් මනාකොට බලනවා. පින්වත්නි මෙසේ ආනාපාන සතිය වඩනකොට මේ වඩන්නා වූ ආනාපාන සති සමාධි පින්වත්නි ස්වභාවය ඊටාම සුවදායකයි. ඊටාම ප්‍රණීතයි. හරියට ඒ ප්‍රණීත වූ ඒ ඊටාම මිහිරි වූ සැපදායක වූ මේ වඩන ලද ආනාපාන සතිය පින්වත්නි ශාන්තයි ප්‍රණීතයි. ඒ වගේම උපනුපන්නා වූ අකුසල ධර්මයෝ ඒ උපදින තැනම පින්නතුනේ නැති කරලා දුරු කරලා විනාශ කරලා දානවා. හරියට මේකට ලස්සන උපමාවක් දේශනාව කියනවා. සේයතාපි භික්කවේ ගිම්මානං පච්චිමේ මාසේ ඌහතං රජෝජල්ලං තමේනං මහා අකාල මේ ඝෝ ඨානසෝ අන්තරධාපේති වූප සමේති. පින්වත්නි ගිම්හාන කාලයක් තියෙනවා. මේ ගිම්හාන කාලයේ පින්නතුනේ පෑවිල්ල වැඩි. මේ ගිම්හාන කාලයේ පින්නතුනේ අන්තිම මාසයේ වෙනකොට හොඳටම මේ මහ පොළොව වේලිලා දූවිලි බවට පත් වෙලා පින්නතුනේ ඉහළට නැගෙනවා. ඒ දූවිල්ල සුළඟත් සමග පින්නතුනේ මෙසේ ගිම්හාන කාලේ ගිම්හාන ඍතුවේ අන්තිම මාසේ පින්නතුනේ ඉහළට නගන්නා වූ දූවිල්ල ඉහළට නගන්නා වූ රජස් සමූහය එකම එක අකාල වැස්සකින් පින්නතුනේ බිමටම පාත් කරන්න පුළුවන්. ඒ උපදින්නා වූ දෝවිල්ල ඒ උපන්න තැන මාර අකාල මේගේ වැස්සම පින්වත්නි දුරු වෙලා යනවා නැති වෙලා යනවා. අන්න ඒ වගේ තමයි යමෙක් ආනාපාන සති සමාධිය වඩනවා නම් එසේ වඩලද්දා වූ ආනාපාන සතිය හේතුවෙන් උපදින්නා වූ ලාමක අකුසල ධර්මයෝ පින්නතුනේ ඒ උපදින තැනම නැති වෙවි යනවා. යම් කිසි කෙනෙක් එසේ ආනාපාන සතිය වඩමින් අකුසල් ප්‍රහාණය කරමින් යනවා නම් එසේ යන ශ්‍රාවකයාට පින්වත්නි කාරණා කීපයක් සම්පූර්ණ වීමෙන් අරහත් ඵලය වැඩි කල් යන්නට කලින්ම සාධනය කරනවා. මෙසේ ආනාපාන සතිය වඩන ශ්‍රාවකයා අරහත් ඵලය වැඩි කල් යන්නට කලින් සාධනය කරනවා, සාක්ෂාත් කරනවා. පින්වතුනේ කාරණා කීපයක් සමන්විත වීමෙන් යුක්ත වීමෙන් පළමුවෙනි කාරණේ තමයි පින්වත්නි ඉද බික්කවේ බික්කු අප්පට්ටෝ හෝති අප්පකිච්චෝ සුභරෝ සුසන්තෝසෝ ජීවිත පරික්කාරේසු. ඔන්න ආනාපාන සතිය වඩන ශ්‍රාවකයා වැඩි කාලයක් නොගොස් සියලු කෙලෙසුන් නසන්නට නම් පළමු කොටම තිබිය යුතු ගුණය තමයි පින්වතුනේ අප්පට්ටෝ හෝති අප්පකිච්චෝ බඩු අඩු වෙන්න ඕන, වැඩ අඩු වෙන්න ඕන,
ඊටාම පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන ලැබෙන්නා වූ දේවල් වලින් පින්නතුනේ සතුටටපත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. මෙන්න මේ කාරණා වලින් යුක්තව ජීවිතය හදාගෙන පින්නතුනේ ආනාපාන සතිය වඩන්න කියනවා. එසේ වඩනකොට තමයි පින්නත් ආනාපාන සතිය සුවසේ වැඩෙන්නේ. බඩු කෙනෙකුට වැඩි කෙනෙකුට ලැබෙන දෙයකින් සතුටු වෙන්න බැරිව නොලැබිච්ච දේවල් පසුපස හමාගෙන යන කෙනෙකුට පින්නතුනේ මේ ශාන්ත වූ ප්‍රණීත වූ ආනාපාන සති සමාධිය වඩන්න බෑ. ඒක වැඩෙන්නේ. දෙවනි ගුණය කියනවා තිබිය යුතු අප්පාහාරෝ හෝති අනෝදරිකක්තං අනුයුත්තෝ ටිකක් ආහාර අනුභව කරන්න කියනවා. අප්පාහාරෝ හෝති ටිකක් ආහාර අනුභව කරන්න. ඊළඟට කියනවා පින්වත්නි අනෝදරිකත්තං අනුයුත්තෝ යම්තා කුසද ඒ කුස ඇති තාකල් කන්නේ නැතිව යම් ආහාර අඩු කිරීමක එහෙමත් නැත්නම් කුස පිරෙන තාකල් කන්නේ නැති ජීවිතයක් හදාගන්න කියනවා. පින්නතුනේ ඊළඟ කාරණේ කියනවා අප්පමිද්දෝ හෝති ජාගරියං අනුයුත්තෝ අඩුවෙන් නිදන කෙනෙක් වෙන්න ඕන. ජාගරියං අනුයුත්තෝ හොඳට නිදි වර්ජිතව වීරිය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟට කියනවා පින්නතුනේ යායන් කතා අபிසල්ලේකිකා චේතෝ විවරණ සප්පායා සේයති ධං අපිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා ආදී වශයෙන් මේ දස කතාවක් තියෙනවා. නූපන් කෙලෙස් ධර්ම නූපද වීමටම සමර්ථ වෙච්ච උපන්නා වූ කෙලෙස් ධර්මයන්ද ප්‍රහාණයට පමුණුවාලීමට සමර්ථ වෙන නූපන්න කුසලයේ උපදවන්න උපන්න කුසලයේ දියුණුවට පත් කර ගැනීම සඳහා උපකාර වන ආධාර වන්නා වූ කතා තියෙනවා. ඒවට කියනවා දස කතා කියලා. මෙන්න මේ දස කතාවන් පහසුවෙන් නිරන්තරවම ලබන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අන්තිම කාරණේ කියනවා යතා විමුත්තං චිත්තං පච්චවේක්කති. යම් අකුසලයක් පින්වත්නි දුරු වෙලා විමුක්ත වෙලා ගිහිල්ලා නම් ඒ විමුක්ත වූ අකුසලය විමුක්ත වුණා කියලා දැනගන්නවා. එය නුවණින් නිරන්තරව මෙනෙහි කරනවා. මෙසේ මෙනෙහි කරමින් පින්නතුනේ යමෙක් ආනාපාන සතිය වඩනවා නම් එසේ වඩන ලද ආනාපාන සතිය මහත්ඵලයි ප්‍රණීතයි කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්වන්ත සියල්ලෝ මේ ධර්ම මාවතේ අප්‍රමාදීව කටයුතු කරත්වා හැමත මනාකොට මේ දහම් කරුණු අවබෝධ වී හැම දිනාට උතුම් නිවන් මඟ සුවසේ ගුණ පිළිවෙත් පුරාගෙන යෑමට අවශ්‍ය ශක්තිය ලැබේවා. මේ දේශනාව උතුම් නිවන පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. පින්වත්නි දායකත්වයේ අද ධර්මින් කටයුතු කරන්නේ කොළඹ හත සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විශ්‍රාමික ගුරු සංගමයේ සමාජික පින්වත් පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ ජනිත වන්නා වූ පුණ්‍ය කුසල මහිමෙන් අද දින තම දිවියේ 80 වන ජන්මදිනයේ දින විශ්‍රාමික ගුරු සංගමයේ අනුශාසක විශ්‍රාමික විදුහල්පති RML ජයසේකර මැතිණියටත් දැනට 93 වන වියෙහි පසුවන කොළඹ හත සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ආරම්භක විදුහල්පතිනිය වන සංගමයේ ප්‍රධාන අනුශාසක විමලා ලියනගේ මෙනෙවියටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දැනට විශ්‍රාමික ගුරු සංගමයේ අනුශාසක දුරදරන විශ්‍රාමික විදුවල්පතිනියන් වන නන්දාද සිල්වා මිනිවියට හා පුෂ්පා කළුබෝවිල මැතිනියටත් සංගමයේ සියලුම සමාජික සොයුරියන්ට හා ඔවුන්ගේ පවුල්වල හැමටත් විදුවලේ වත්මන් විදුහල්පතිනිය වන මාලනී හේරත් මැතිනිය ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලුම ලක්වැසි ලෝවැසි ජනතාවට ඉක්මන් සුව පතනවා. කොළඹ හත සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ සේවයේ කොට පරලොව සැපත් සියලුම ගුරු සොයුරියන්ට සහ ඔවුන්ගේ පවුල්වල මේ ගිය සියලු ඥාතීන්ට විද්‍යාලයේ සේවයේ කොට මිය පරලොව සැපත් වූ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සසර කෙලවර උතුම් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසන් වශයෙන් මේ ධර්ම දේශනාමේ පුණ්‍ය කර්මයෙන් රැස් කර ගන්නා වූ පුණ්‍ය කුසලයෙන් ගෞරවනීය දේශකයාණන් වහන්සේට දිගු කලක් ශාසනික සේවාවේ යෙදීමට අවශ්‍ය කායික මානසික සුවත් ලැබේවා. දායකත්වයේ දරූ හැමට කෙටි කලකින් සසර ගමන අවසන් කර ගැනීමට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අරමුණු පරමාර්ථ වන පරිද්දෙන්ම රැස් කරගත් උදාාරතර වූ කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමටත් සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලුම සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් වීමෙන් උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. දේශක්ඛයෝ නිබ්බානං